භාග්‍යවතුන් වහන්සේගේ දේශනා අපිට බොහොමයක් මුණ ගැහෙනවා සූත්‍ර පිටකය පරිශීලනය කරනවා. සූත්‍ර පිටකයේ තියෙනවා අපරිහානීය සූත්‍ර. පිරිහෙන්නේ නැතුව ඉන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර තියෙනවා. පිරිහෙන්නේ නැතුව. වෙනමම දේශනා කළා තියෙනවා බික්ඛු අපරිහානීය සූත්‍ර. ඒ කියන්නේ පැවිද්දොන්ට පිරිහෙන්නේ නැතුව. පොදුවේ ගිහි පිරිසටත් පිරිහෙන්නේ නැතුව තමන්ගේ ලෞකික ජීවිතය වඩා සාර්ථක කරගන්න ප්‍රයෝජනවත් වෙන දේශනා භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර පිටකයේ 18000ක් විතර සූත්‍ර දේශනා තිබෙන බවනේ තේරවාදී පිළිගැනීම. ඒ සියල්ලම මේ වෙනකොට දීඝ හෝ මජ්ක්‍ධිම හෝ කුද්දක සංයුත්තාංගුත්තර කියන නිකායන් වල හරියට මේ ගණන් තියනවද නැද්ද කියන එක විවාදාපන්නයි. මොකද පෙය්‍යාල වශයෙන් දේශනා කරපු ඒවා තියෙනවා. ඒ කියන්නේ සූත්‍රවල නම් විදියට යම් කොටසක් අවසානයේ දේශනා කරපුවත් එක ගණන් හැදුවොත් තමයි ඒ වගේ ගානකට සමීප වෙන්න පුළුවන්. නමුත් අති විශාල ප්‍රමාණයක් යටත් පිරිසෙන් 9000කට දසදහසකට අධික සූත්‍ර ප්‍රමාණයක් නම් ස්ථිරවම අපිට සොයාගන්න එක දුෂ්කර නෑ වර්තමානයේ තියෙන පිටකයට. මොකද මේ සූත්‍ර දේශනා මේවා මුඛ පරම්පරාගතවනේ ආවේ. කටින් කටට ආපුවනේ. භාග්‍යවතුන් වහන්සේගෙන් ආපුවා පළවෙනි ධර්ම සංගායනාවේදී එක් තැන් වුණා. නිකාය 5කට බෙදුවා. එතන ඉඳලා එක එක භික්ෂු පරම්පරාවල් ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර විදියට මේක වාචෝද්ගතව කටින් කටට කටපාඩමින් වනපොත් කරමින් අරන් ආවා. විවිධ අරමුණු අර්බුදවලට ගැටලු වලට ඒත් මුණ දුන්නා. ඒ මුණ දීම නිසා සමහර ධර්ම කොටස් අතුරුදහන් වෙලා තියෙනවා. සමහර ධර්ම කොටස් චීන ත්‍රිපිටකයේ තියෙන ඒවා අපිට මේ ලංකාවේ තියෙන තේරවාදී ත්‍රිපිටකය තුළ හොයාගන්න නැහැ. මොකද එක එක තැන්වලදී යම් යම් වෙනස්කම් වලට එකතු කිරීම වලට වගේම අඩු කිරීම වලටත් ලක් වෙලා තියෙනවා. කොමුණත් මේ ත්‍රිපිටක දේශනාවල සෙසෙම සූත්‍ර පිටකේ අපට පිරිහෙන්නේ නැතුව ජීවත් වෙන හැටි. මෙලොව පිරිහව ගන්නේ නැතුව, පරලොව පිරිහව ගන්නේ නැතුව ජීවත් වෙන හැටි ගැන භාග්‍යවතුන් වහන්සේ අවධාරණයක් කරලා තියෙනවා. මං එයින් එක සූත්‍රයක් සප්ත අපරිහානීය ධර්මය පිළිබඳව දේශිත අපරිහානීය සූත්‍රයක් අංගුත්තර නිකාය සප්තක නිපාතේ මං ඔබට කියලා දෙන්න හිතනවා. මොකද මේ රටට ඇවිල්ලා ඉගෙනගෙන තරුණ වියේ ජීවත් වෙන බොහෝ දෙනෙක් තමයි මේ දේශනාවේ මෙහි ග්‍රාහක පිරිස වෙන්නේ. ඒවැත්තන්ට තව බොහෝ කාලක් මේ රට තුල ගොඩ නැගෙන්නට තියෙනවා. එතකොට ඔබ නොපිරිහි ඉන්න අවශ්‍ය කරන ධර්මතාත් මෙහිදී තේරුම් අරන් පිළිපදින්න. සප්ත අපරිහානීය සූත්‍ර අතුරින් මේ මම තෝරාගත්තු සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ ලිච්ඡවීන්ගේ නියෝජිතයෙක්. මේ සමාවෙන් අජාසත රජුරුවන්ගේ නියෝජිතයෙක් වස්සකාර කියලා බ්‍රාහ්මණයෙක්. ආව භාග්‍යවතුන් වහන්සේ හමුවෙන්. ආවේ අජාසත රජුරුවන්ගේ ක්‍රියාකාරකම ගැන භාග්‍යවතුන් වහන්සේටත් පොඩි සංඥාවක් දීලා යන්න. මොකද ලිච්ඡවීන්ගේ රාජ්‍යය අජාසත රජුරුව එක වෙලාවක තීරණය කරන ආක්‍රමණය කරන්න ඕන කියලා. ඒ වෙලාවේදී වස්සකාරට කිව්වල් මේ අජාසත් රජුරුව ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට දැනුවත් කරන්න මම ලිච්ඡවීන්ට එරෙහිව යුද වදින්නයි සූදානම් වෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ අදහසත් දැනගන්න පුළුවන් වෙයි. වස්සකාර ඇවිල්ලා අජාසත් රජුරුව බුදුහාමුදුරුවන්ට වන්දනාමාන කරන බව, ගරු බුහුමන් කරන බව කියලා මේ යුද්ධයට යන්න හදන කතාවත් වටින් ගොඩින් පැහැදිලි කළා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇහුවා, පින්වත් ආනන්දය, තවමත් ලිච්ඡවීන් අපරිහානීය ධර්ම පිළිපදිනවද? මොකද කලින් භාග්‍යවතුන් වහන්සේ ලිච්ඡවීන්ට අපරිහානීය ධර්ම දේශනා කළා තිබුණා. එතකොට උන්වහන්සේ විමසා සිටියා
තවමත් පිළිපදිනවද මේ? එතකොට භාග්‍යවතුන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ එකින් එක අපරිහානීය ධර්ම පිළිබඳව පැහැදිලි කළා, දේශනා කරා. ඔව් ස්වාමීනි, මේ කාරණා තවමත් අඩුවක් නැතුව පිළිපදිනවා. අඩුවක් නැතුව තවම පිළිපදිනවා. එතෙන්දී භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා, එහෙනම් ලිච්ඡවීන් පරදන්න බෑ. ලිච්ඡවීන් ජය ගන්න එක කාටවත් ලේසි වැඩක් නෙමෙයි. අපරිහානීය ධර්ම පිළිපදින. ලිච්ඡවීන් ගැන කියද්දී තොරතුරු වල සඳහන් වෙනවා ඒගොල්ලොන්ගේ ගවර්න්මන්ට් එකේ හිටියා කියලා රජවරු 7707ක්. 7707ක්. ඒ කියන්නේ විපක්ෂයක් තිබිලා නැහැ. හැම රජ කෙනෙක්ම පාලනය තන්ත්‍රයට සම්බන්ධයි. ඒගොල්ලෝ එකම පාර්ලිමේන්තු එකක් විදිහට තමයි ඔක්කොම එකට මේ කතා කරලා තීන්දුව ගන්න ක්‍රමවේදයක් තමයි ඒගොල්ලෝන්ගේ තිබුණේ. දැන් ටිකක් සාම්පල් එකක් විදිහට මේ ලංකාවේ තියෙන එක ගැනත් ප්‍රයිම් මිනිස්ටර් කියන්නේ ඒ වගේ එකක්. මේ ලිච්ඡවීන්ගේ ක්‍රමය තමයි අපි උත්සාහ කරන්නේ මෙහි මේ පුහුණු කරන්න, ප්‍රැක්ටිස් කරන්න කියලා. යම් වෙලාවල් වල මේ ලංකාවේ ප්‍රයිම් මිනිස්ටර් එයාගේ කතාවලදී කියන ඒ කියන්නේ මේ ඔක්කොම එකම ටේබල් එකක පක්ෂයේ විපක්ෂයේ ඔක්කොම එකට ඉඳන් කතා කරලා තීන්දුව ගන්න ඕනේ කියන එක. ඒක කොච්චර දුරට ප්‍රායෝගිකද නැද්ද කියන එක නෙමෙයි කාරණේ. ලිච්ඡවීන්ගේ භාවිතාව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මත පදනම් වෙච්ච එක. එයාලගේ තිබිච්ච පළවෙනි මූලධර්මය තමයි නිතර හමු වීම. ඒගොල්ලෝ පිරෙහෙන්නේ නැතුව ඉන්න හේතු වෙච්ච පළවෙනිම මූලධර්ම. නිතර හමු වීම. නිතර රැස්වීම. දැන් ඒක ගෘහස්තයින් වෙච්ච ඔබට ඔබගේ කුඩාත්ම රාජ්‍යනේ ඔබගේ පෞල් සංස්ථාව මේ ඒකකය නේද? මේකත් පොඩි රාජ්‍යයක් නේ. දැන්ට ගොඩක් තැන්වල රජයි රජිනයි ඉන්නවා. පස්සේදී මේ කුමාරවරු එයි, කුමාරිකාවෝ එයි තා කාලයක් යනකොට. නමුත් එය එතන පොඩි රාජ්‍යයක් වගේ. එතනට ආසන්නයෙන් ඉන්න අය ඉන්නවා, දුරින් ඉන්න අය ඉන්නවා. මේ විදියට ගත්තොත් මේ ඊටාම වටින ස්ථානයක් ගෘහය කියන්නේ. එතකොට දැන් ගෘහස්ත ජීවිතයක් ගෙවන ඔබට ඔබගේ ගෘහස්ත සම්බන්ධකම් පිරිහිලා කඩන් වැටිලා යන එක නවත්ත ගන්න නම් භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව ඔබ කල යුතු වටිනම දෙයක් තමයි නිතර හමු වෙන්න අවස්ථා හදාගන්න එක. ගෙදර ඉන්න අයම නිතර හමු වෙන. මේ වගේ රටකදී අත්‍යවශ්‍යයි. මොකද හේතුව හැමෝම කාර්යබහුලයි. හැමෝටම බොහෝ වැඩ තියෙනවා. මොකද වැඩ නොකරොත් මේ වගේ රටවල් වල පවතින්න බෑ. ලංකාවේ නම් මීට වඩා පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් බව ඔබට දැන් තේරෙනවානේ. ලංකාවේදී හිතුනේ නම් ඇමරිකාවට ගියොත් ලේසි වෙයි කියලා. හොඳට ඉන්න එක. නමුත් මෙහෙට ආවට පස්සේ ඔබට වැටහෙනවා ඇති ලංකාවේ ජීවත් වෙන එක ක්‍රමයක් විදියට පහසුයි. මෙච්චර මහන්සි වෙලා මෙච්චර රිස්ක් එකක් අරගෙන හැම තිස්සෙම මේ අතිශයින් කාර්යබහුල වෙලා ඒ වැඩේටම ඇරිලා ඉන්න ඕනි නෑ කියන එක ඔබට මෙහෙටාවන් තේරෙනවා. මෙහෙ ටිකක් දුෂ්කරයි. දැන් මේ කාර්යබහුලකම ඇතුළෙම තමයි ඔබ සූදානම් කරගන්න ඕනේ හමු වෙන්න අවස්ථාව. මොකද කාර්යබහුලකම කියන එක අපිට අපිත් එක්ක කටයුතු කරන අනිකා මග ඇරලා ඉන්න පොඩි සමාවට කරුණක්. ඒ අපේ මනසම හදලා දෙනවා මට වැඩ හින්දා හමු වෙන්න වෙලාවක් නැතේ. මට වැඩ අධිකයි. හැමදාම වැඩ ඒ හින්දා අද අපිට හමු වෙන්න බෑ. කියන එක අපි හැමතිස්සෙම ඒ කාර්යබහුලකම කියන එක කියනවා සමාවට කාරණයක් විදියට. මම ඔබට යෝජනා කරනවා ඒ මානසික වංචාවෙන් ගැලවෙන්න කියලා.
ඔබේ මනසම ඔබ රවට්ටන තැනක්. අනිත් එක්කෙනා මග අරින්න ඕනි එක ඔබට මේ වෙන කාරණාවලින් ඕන වෙන්නේ. මග අරින්න ඕන එක. හැබැයි ඒක අපේ මනසම අපිට වංචනිකව උගන්වනවා නෑ. ඔයා මෙයා මග අරිනව නෙමෙයි. මේ ඔයාට වැඩි. එතකොට ඒකෙදි අපි හරීම පරිස්සම් වෙන්න ඕනේ. ගෘහස්ත ජීවිතවල සාර්ථක වෙන්න බෑ. පිරිහෙන එක නවත්ත ගන්න බෑ. හමුවීම ඔබ කඩකප්පල් කරලා දැම්මා. හමුවීම ඔබ මග ඇරියොත්. ඇත්තටම කිව්වොත් මේ හමුවීම කියන එක ගොඩක් ප්‍රශ්න අවම කරන කාරණා. මෝන දෙනවා කියන එක. මෝන දෙන්න වෙනවා කියන එක ගොඩක් ප්‍රශ්න අවම කරන කාරණයක්. මා දන්න එක මේ ව්‍යාපාරික මහත්මයෙක් මට අපූර්ව කතාවක් කිව්වා. එයා කොහොමද එයාගේ පුතණුවරු දෙදෙනා මේ සංස්කෘතියේ තියෙන විනාශකාරී දේවල් වලින් බේරගන්න පාවිච්චි කරපු උපක්‍රමය කියලා. දැන් ඔබ දන්නවා කොළඹ නාගරික ඉහළ සමාජයේ දිනවලට නැත්තම් රාත්‍රී යාමේ තියෙන පාටි එකකට අවුරුදු 17 18 වෙච්ච ළමයින්ට යන්න නොදුන්නොත් ප්‍රශ්නයක්. ඒගොල්ලෝ ජීවත් වෙන ඒ සමාජය එක්ක ගැටෙන්න නම් යන්න දෙන්න වෙනවා. දැන් එතුමාටත් එතුමාගේ දරුවෝ සම්බන්ධව යන්න දෙන්න වෙන තීරණය ඇවිල්ලා තියෙනවා. හැබැයි එතුමා එක දෙයක් කරලා තියෙනවා. යන්න එපා කියලා නීති දාලා නැහැ. මොන හේතුවක් නිසාවත් එයාලට යාළුවෝ ඇසුරු කරන්න එපා කියලාත් නැහැ. එතුමා එක දෙයක් කරලා තියෙනවා. ඒ තමයි එයාගේ ළමයින්ට නිතරම අවධාරණය කරලා ක්‍රියාවට නංවල තියෙන එක තමයි ඔයාලා ගිහිල්ලා යන්න එන්ජොයි කරන්න. යාළුවෝ එක්ක ගිහිල්ලා දින ගන්න සතුටු වෙලා එන්න. හැබැයි කීයට ආවත් කමන්නේ මට කෝල් එකක් දෙන්න මං දොර අරින්න. සර්වන්ට් කතා කරන්න එපා. එයා නිදාගත්තු ආවේ මහන්සි වෙලා ඉන්න දවසෙන් වැඩ කළා. මම ඔයාගේ තාත්තනේ මට පුළුවන් ඔයා ඕනම වෙලාවක දොර අරින්න. ඒක නිසාම අර ළමයින්ට හැමතිස්සෙම ඔළුවේ වැඩ කරනවා තාත්තගේ මූණ බලන්න. කොහේ ගිහිල්ලා ආවත් මොනව කරලා ආවත් කවුරු හමු වෙලා ආවත් තාත්තගේ මූණ බලන්න වෙනවා. තාත්තගේ ඇස්වලට අහු වෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ පාලනය වෙනවා. ඒ හමුව අමුතු අවවාද නැතත් මම ඔබට ඒ කතාව අවධාරණය කරලා කියන්නේ අමුතු අවවාද දුන්නේ නැතත් දෙදෙනෙක් නිතර හමු වෙන එකම එකිනෙකා කන්ට්‍රෝල් වෙන හේතුවක්. එකිනෙකාගේ චර්යා ධර්මයන්හි හැසිරීම් වල පාලනයක් හැදෙන්න හේතුවක් මේ මූණ දෙන්න වෙනවා. හමු වෙන්න වෙනවා. ඊළඟ එක තමයි මේ නූපන් සැක උපදින්නේ නිතර හමු වෙනවා. ඉපදිලා තියෙන සැක වැඩි දියුණු වෙන්නේ. නිතර හමුවෙන් ලැබෙන තව වටින ප්‍රතිලාභයක් තමයි දැනට නැති සැක ඇති වෙන්නේ. හමු වෙනවනේ. මුණ ගැහෙනවනේ. මූණ බැලිලා කතා කරන්න වෙලාවක් යෙදෙනවනේ. අඩුම මූණ බැලෙනවනේ. එතකොට නැති සැක ඇති වෙන්නේ. දැන් ගෘහස්තයෝ විදියට ජීවත් වෙනකොට පොඩි සැක සංකා එනවනේ ගේ ඇතුළෙම හිටියත්. හැබැයි ඒවා මේ සංවර්ධනය වෙන්නේ හමු වෙනවා. ඒ ඇති වෙලා තියෙන චූටි සැක සංකා ඒවා මහත් වූ බලවත් වූ සැක බවටපත් වෙන්නේ මුණ ගැහෙනවා. අපි හමුව අතෑරිය කියන්නේ නැති සැකත් ඇති වෙනවා. හමු වෙන එක නවත්තපු ගමන් නැති සැකෙත් උපදිනවා. තියෙන සැකේ දැඩි ලෙස වැඩෙනවා. ඇයි මගාරි? ඒකමයි එන ප්‍රශ්නේ. ඇයි මගාරි? වෙනදා හොඳට මූණ බලලා මාව මූණ ගැහිච්ච එක්කෙනා ආයි දැන් මූණ දෙන්නේ නැත්තේ. සැක. නැති සැකත් උපදිනවා, තියෙන සැකත් වැඩි වෙනවා. හැබැයි නිතර හමුව රාජ්‍යයක විතරක් නෙමෙයි.
ගෙදරක ආයතනයක පන්සලක නිතර නිතර හමුව එකිනෙකාට එකිනෙකා ගැන උපදින්න පුළුවන් අලුත් සැකසංකා නැති කළා දාන්න. ඉපදිලා තියෙන සැකසංකා ටික ටික අඩු වෙනවා. ටික ටික අඩු වෙනවා. දුරු වෙනවා. ඒක තමයි ඒකේ තියෙන ප්‍රතිලාභය. ඒ ඉඳ භාග්‍යවතුන් වහන්සේගේ මේ ඉගැන්වීම පිළිපදින්න ඕනේ. කොච්චර කාර්යබහුල වුණත් මම යෝජනා කරන්නේ අඳුම මේ රටේදී ඩිනායක ගන්නවත් එකට ටේබල් එකේ හමු වෙන්න. කොච්චර කාර්යබහුල වැඩ තියෙන්න පුළුවන්. අඳුම ඩිනායකවත් ගන්න. අඳුම හැන්දෑවට පොඩ්ඩක් ඇවිදින්න හරි යන්න දෙන්න එක. ඒක අත්‍යවශ්‍යයි. කොතනක හරි අපේ ඇස් මුණ ගැහිම අවශ්‍යයි. කොතනක හරි. එක දවසට දෙතුන් වතාවක් වෙනවා නම් තවත් වටිනවා. ඒත් බැරිම නම් එක වතාවක් පවත්ත ගන්න ඕන. අපේ රටේ පෞල් සංස්ථාවේ තියෙන අතිශයින්ම අතෘප්තිකර තත්වයන්ට ප්‍රධාන හේතුව මව් සහ පියා අතර හමුව බිඳ වැටීම. ඔඩක් ලංකාවේ පෞල් සංස්ථාවේ තියෙන අතෘප්තිකර බවට, අසහනකාරී බවට, පීඩාකාරී ඒගොල්ලෝ එකිනෙකා එකට හිටියට තාම මේ මානසික පීඩාවන් ගෙවන්න. මේ අපේ රට ඇතුලේ මේ අධික ලෙස ඇල්කොහොල් භාවිතා කරන පිරිසක් බිහිවීම ඊළඟට මේ ඊටාම අර මේ මොනවද ඒකට කියන්නේ අපේ මේ දිනපතා යන මෙගා ටෙලිඩ්‍රාමා වලට ඇඩික්ට් වෙච්ච පිරිසක් බිහිවීම ඒ පවුලේ කඩන් වැටීමේ මේ සංඥාව. පවුල කඩන් වැටිලා කියන එක තමයි ඒව ඇතුලෙන් අපිට දෙන සංඥාව. හේතුව ඒගොල්ලන්ට වෙන හමු වෙන්න කෙනෙක් නැහැ. ඒගොල්ලෝ තෘප්තිමත් වෙන මොකක්වත් නැහැ. එතකොට ඒගොල්ලෝ දැඩි ලෙස වෙන දේවල් ඇතුලේ දවස ගෙවා ගන්න. ඒක තමයි මේ පෙන්නුම් කරන්නේ. අපේ රටේ එච්චර මේ ටෙලිනාට්‍ය වලට ඇබ්බැහි වෙච්ච පිරිසක් ඉඳීම ඔබට හිතා ගන්න බැරි වෙයි. ලංකාවට ගියපු වෙලාවල් වල බලනකොට මිනිස්සු පැය ගණන් නාට්‍ය බලවල ඉන්නේ හැටි. ඒ කාරණේ තමයි අරක. ඒගොල්ලෝ වැඩ මේ තරම් වැඩක් ඇත්තේ නැහැ. හැබැයි ඒගොල්ලෝ එකිනෙකා මුණ ගැහෙන්නේ නැහැ. මගහැරලා ඉඳීම ජීවත් වෙන්න තියෙන පහසුම ක්‍රමයක් ලෙස ඇතුළට මේ ඒගොල්ලෝගේ දැඩි ලෙස ඒත්තු ගැන්වීම තියෙනවා. මගහැරීම. මගහැරලා ජීවත් වෙන. මේ රටවල් වල අපි දකින වටින දෙයක් තියෙනවා. අපි දකිනවා සෑම මේ ගයක් ඉස්සරහම 6:07 වෙද්දී වාහන ඇවිල්ලා නැවතිලා තියෙනවා. උදේ නික්මිලා කියපුවා. ගොඩක් වෙලාවට. ඒ කියන්නේ මේ මිනිස්සු ගෙදර එනවා. අත්‍යවශ්‍යම වූ කාර්යයක් නොමැති නම් ගෙදර එනවා. අපේ රට තුළ ඊටාම ඛේදවාචකයක් මගහරින්න එක හේතු හොයන. බස් නැහැ. එක හේතු තියෙනවා. අපිට ඒවට සින්දුත් තියෙනවා. බස් කැඩුණා. නේ. එහෙම හේතුත් තියෙනවා අපිට මගහරින්න. එච්චරටම ඒ කාරණේ අපේ මේ ධර්මයේ ගන්න නැහැ මිනිස්සු. හැමෝම නෙමෙයි. ගොඩක් අය මේ ධර්මයෙන් ප්‍රයෝජනෙ ගන්නයි. මේ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ මිනිස්සුන්ට පිරිහෙන්නේ නැතුව ඉන්න කියපු මේ concept එක ගත්තත් නිතර හමු වෙන්න කියන එක ගත්තත් අද දියුණුම මිනිස්සුන්ගේ තියෙන මේ ජයග්‍රහණවල එක හේතුවක්. දියුණුම රටවල් වල ජයග්‍රහණවලට එක හේතුවක් ඒගොල්ලෝ නිතර හමු වෙලා ආයතන වල තිබිච්ච ඩිස්කෂන් නේ. වටින සංවාද ඒවට හමු වීම එක. දෙවැනි අපරිහානීය ධර්මය. සමගියෙන් රැස් වෙන්න. සමගියෙන් කතා කරන්න. සමගියෙන් විසිර යන්න. සමගියෙන් රැස් වෙන්න, සමගියෙන් කතා කරන්න, සමගියෙන් විසිර යන්න. ඒක තමයි පිරිහෙන්නේ නැතුව ඉන්න තියෙන දෙවැනි කාරණේ. දැන් ඉස්සෙල්ලා කිව්වේ නිතර හමු වෙන්න. ඊළඟට කියනවා හමුව ඇතුලේ පවතින්න ඕනි මොකද්ද ගුණාත්මකකම. මොන වගේ ක්වොලිටි එකක් තියෙන්න ඕනිද?
එතන තියෙන්න ඕනි සමගියම හමු වෙදී. ඊළඟට සමගියෙන් කතා කරන්නත්. හමුව නිම වෙලා ඒගොල්ලෝ විසිරෙනකොට ඒතනත් සමගිය තියෙන්න ඕන. සමගිය කියන එක මේ අවස්ථා තුනේම අවධාරණය කරනවා. ඒ කිව්වේ හමුවේ ආරම්භයේත් සමගිය, මැදදිත් සමගිය, අවසානයේත් සමගිය. ඒකට නම් තියෙන්නේ මොකක් කරන්නද අපිට? අපිට තියෙන්න ඕනේ අපේ හමුවට සහභාගී වෙන අනිකා සම්බන්ධව ගරුත්වය. නැත්නම් සාකච්ඡාවක් සමගියෙන් පටන්ගෙන සමගියෙන් කරලා සමගියෙන් නිම කරන්න බෑ. සාකච්ඡාවට වාඩි වෙන අයට එකිනෙකා ගැන ගෞරවය නැත්නම් ගාරවෝච. ගෞරවය නැත්නම්. ඊළඟට නිවාතෝච. මාන්නය අඩු කරගන්නේ නැත්නම්. ඊගෝ එක කන්ට්‍රෝල් කරන්නේ නැත්නම්. මොකද එකක් තමන්ගේ වැරදි පිළිගන්න, තමන්ගේ දුර්වලකම් ඔළුව නමලා හදාගන්න එයාට තියෙන්න ඕනේ අනතිමානිකමක්. එතකොට අර සාකච්ඡා රණ්ඩුවෙන් නිම වෙන්නේ නැහැ. සමගින් නිම වෙනවා. මොකද එයා මාන්නය අඩු කරගෙන, මාන්නය පාලනය කරගෙන එයා කල්පනා කරනවා ඔව් මෙයා මන් සම්බන්ධව ඉදිරිපත් කරන විවේචනය හරි. මන් නිවැරදි වෙන්න. අඩුම පළවෙනි පියවරේදී මම මේ වැරද්ද බාර ගන්නවා. ඒක හරි ගස්සන්න පනින්නේ නැහැ. ඒකට හේතු කියන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ මේ සමගියෙන් කතා කරලා සමගියෙන්ම නැගිටින්න කියන එකට මේ අවධාරණය කරන දේ අනිකාට ගරු කරන එක තමයි එතන ගාරවෝච ගරු කරන්න කියන කාරණේ. තමයි සමගිය තියාගන්න තියෙන හොඳම දේ. අනන්‍යතා දෙකක් වුණත් එකට එක්ක අහුවෙලා ඉන්නේ. එක්සැම්පල් එකක් කිව්වොත් සමහර වෙලාවට මේ කතෝලික මේ නෝන කෙනෙකුයි බෞද්ධ මහත්තයෙකුයි විවාහ වෙලා. දැන් ඒගොල්ලන්ට උනත් එකට ඉන්න පුළුවන්. කොහොමද එකට ඉන්න පුළුවන් වෙන්නේ? ඒගොල්ලෝ එකිනෙකාට ගරු කරනවා. එකිනෙකාගේ විශ්වාසවලට hina වෙන්නේ නැති වෙන්න. එකිනෙකාගේ පිළිපැදීම් වලට විහිළු කරන්නේ නැති වෙන්න. අන්න එතකොට අර සාකච්ඡාවකදී කතා බහකදී අසහනයක් දැනෙන්නේ නැහැ. අසහනයක් දැනෙන්නේ නැහැ. මම පහත් කරනවා කියන මාව මේ බිමට පාගලා දානවා කියන හැඟීම කෙනෙකුට සාකච්ඡාවක එන්නේ නැතිකොට ඒ සාකච්ඡාව හරීම සාර්ථක සාකච්ඡාවක්. අපේ ගොඩාක් සාකච්ඡා බිඳ වැටෙන හේතුව තමයි ලෝකේ කොයි රටේ කොතන සිද්ධ වෙන සාකච්ඡා වුණත් බිඳ වැටෙන්නේ ඒ සාකච්ඡාව ඇතුලේ අනිත් එක්කෙනාට අවමන් කරනවා. අවමන් කරලා වචන කියනකොට, අවමන් කරලා ඉඟි පළ කරනකොට, අවමන් කරලා අවමන් විදියට මේ එයා සම්බන්ධව ප්‍රකාශන ඉදිරිපත් කරනකොට හිත කැඩෙනවා. මෙතන මට වටිනකමක් එන්නේ නැහැ කියන හෝ මගේ අදහසට ඉඩක් ලැබෙන්නේ නැහැ කියන එක කෙනෙකුගේ ඇතුළට දැනුණට පස්සේ එතන සාකච්ඡාවක් යන්න බෑ. එන්න ඔබේ ගෙදර ඔබ නැටි ලෙස තේරුම් ගන්න ඕන එක තමයි අනන්‍යතාවය, හැකියාව, කුසලතාවය, පින වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒ වෙනස්කමට කරු කරා. ඒ වෙනස්කමට කරු කරා. හැමෝටම හැමදේම බෑ එක සමාන. හැමෝටම හැමදේම ලැබෙන්නේ නැහැ එක සමානව. එතකොට ගෙදරක ඉන්න දෙදෙනෙකුට එක සමානවම ගෙදරට දායක වෙන්න බැරි වෙයි. ඒ දක්වන දායකත්වය ගැන ගෞරවයක් තියෙනවා. කරන කැපකිරීම ගැන ගෞරවයක් තියෙනවා. කරන කැපකිරීම ගැන ගෞරවයක් තියෙනම් දක්වන දායකත්වය ගැන ඇතුලේ තියෙනවා නම් ගෞරවනීය හැඟීමක් අර සාකච්ඡාවලදී අනින්නේ නැහැ වචනවල. තුවාල කරන්නේ නැහැ වචනවල. තියෙන්නෙම මෙයා වැඩක් නැහැ කොහොමත් හිටියාත් වැඩක් නැහැ කියන එක. මෙයා මගේ ජීවිතයට අදාළ කටයුතු වලට වැදගත් කෙනෙක් නෙමෙයි කියන එක. අපි පහත් කරනවා. එතකොට කිසිම සාකච්ඡාවක් සාමකාමී වෙන්නේ නැහැ. එහෙනම් ඔබ තරුණ විවාහකයෝ මාද විනෝනා රෂන් මහත්තයා හසිතට එලානේ මේ තරුණ විවාහකයෝ. මෙතෙන්ට එකතු වෙලා ඉන්න එයාගේ යාළු මිත්‍රයෝ තරුණ විවාහකයෝ. මම යෝජනා කරනවා
ඊටාම සරල දෙයක් මෙතන මේ තියෙන්නේ නේ. respect others කියන එකනේ. අනිත් අයට ගරු කරන්න. අනිකාට ගරු කරන්න. මොකද හේතුව අනේකාට ගරු කරනකොට එතන සාමය උපදිනවා. සාමය උපදින්නේ මේ මහා ලොකු ගැඹුරු දාර්ශනික සංවාද වලින් නෙමෙයි. එහෙම සාකච්ඡා කරලත් අවමන් කර නම් hina වෙන්නේ. ඒ සාකච්ඡාවේ තිබිච්ච දේවල් ගැනත් කතා කරපු දේවල් ගැනත් පස්සේදී hina වෙනවා නම් එතන සාමය උපදින්නේ නැහැ. සාමය උපදින්නේ අපේ ඇතුලේ අනිකාට තියෙන ගෞරවය. එතනදී ගෙදරට මුදල් ගේන එක්කෙනාද, ගෙදර වැඩ කරන එක්කෙනාද කියන එක ඒක තරාදි වලට දාන්න එපා. කවුද වැදගත් කියලා දාන්න එපා තරාදි වලට. මොකද සල්ලි ගේන කෙනා වගේම උයන පියන කෙනා, අතුපතු ගාන කෙනා ඒ කාර්යභාරයත් අර සල්ලි වගේම වටින එක. ඒ හින්දා එකක් වැඩි අනිත් එක අඩුයි කියන තැනට ගියොත් ගණන් හැදුවොත් අඩු වෙන්න පුළුවන්. නේ? විද්‍යාත්මකව පෙන්වලා දෙන්නත් පුළුවන් වෙයි. ඒත් ඒ අනන්‍යතාවයේ දායකත්වය, ඒ වෙනස් එක්ක ක්‍රියාවක් කරන එක්කෙනාගේ දායකත්වය මගේ ජීවිතයට උදව්වක් වෙලා තියෙනවා කියන එක කවුරු හරි පිළිගත්තා. ඒක ඊතර පිළිගන්නේ. අපේ මිනිස්සු අතර මෙන්න මේ චෛතසිකේ උපදවන එක අපි කරන්න ඕන එකක්. ලංකාවෙත් කරන්න ඕනේ. මේ ලෝකේ කොයි රටෙත් කොයි ජාතීන් අතරත් ඒක ඇති කරවන්න ඕනේ. අනිත් එක්කෙනාගේ කැපවීම ගැන අගයක් දෙන්න. එයාට වටිනකම දෙන්න. එතකොට ඒක ඇතුලේ අපේ ඉරියව් වලින් අනිත් එක්කෙනාට තේරෙනවා. මට අවමන් කරනවද? ගරු කරනවද? මං ගැන අගයක් තියේද නැද්ද? ඊටාම නූගත් බුද්ධියෙන් හීන මිනිස්සු මේක ඇතුලේ තියන් ඉන්නව විතරක් නෙමෙයි එළියට දාලා අනිත් එක්කෙනාට sannivedanit කරනවා. ඒ නූගත්කම බුද්ධියක් නැතිකම විසින්ම කියනවා වැඩක් නැහැ ඔයා කියලා. ඔයා නැතත් මට පුළුවන් කියලා. නැතත් පුළුවන්. ඒක ඇත්ත. කවුරුවත් නිසා කවුරුවත් ලෝකේ පවතින්නේ නැහැ. ඒත් අනිත් එක්කෙනා කරලා දෙන දේ අපේ දේවල් වලට පහසුවක්. ඒක ගැන අගයත්. ඉතින් ගෙදර පොඩි දරුවන්ට පවා කරු කරා. මෙහෙදී පොඩි දරුවන්ට අපි අවමන් වෙන විදියට හැසිරෙන්නේ නැත්තේ නීති බලවත් නේ. නීතිය ළමයින්ට අවමන් වෙන ඒවා කරන්න බෑ. අපේ නම් ලංකාවේදී අපි දකින්නේ ඉස්කෝලේ ගිහිල්ලා අරන් යන ගමන් ළමයින්ට හන්දියේදීම කුඩෙන් ගහ යන අම්මලානේ ඕනතරම් මම දැකලා තියෙනවානේ. පාර දිගේ ගහ අරන් යන්නේ. අඬනකොට ඇද්දගෙන යනවා තව දෙකක් යනලානේ. ඒ මම දැකලා තියෙනවා මේ ඕනතරම් මම සමහරුන්ගේ වාහනේ නවත්තලා අහලා තියෙන ඔයාගේ ළමයා කියලා. මොකද එහෙම ගහනකොට පාරවල් එතකොට ඔව් කියලා ඇදලා ගන්නවා. මේ ඒත් මම අහලා තියෙනවා ඇයි වාගේ ළමයාට මේව අවමන් කරා. මොකද ඒගොල්ලෝ එතකොට කියන්නේ ආම්තුරුනේ වැරද්ද දැක්ක තැන හදන්න ඕනේ. ඒ හින්දා තමයි අපි මෙතෙන්දිම ගහන්නේ කියන්නේ. මේ ඒක ඒ ළමයාට ඒ ළමයා ගැන ගෞරවේ අහිමි කිරීම. අපි අනිත් අය ඉස්සරහ කෙනෙකුට අවමන් කිරීම කියන්නේ වචන වලින් හරි, ගිබිඟි වලින් හරි, ක්‍රියාකාරකම් වලින් හරි අනිත් එක්කෙනාට හිංසාවක් කරලා යා පහත් කරොත් ඉස්සෙල්ලාම ඒ අවමානයට ලක් වෙන එක්කෙනාගේ හිත තුළ එයා සම්බන්ධව ඊටාම නිෂේධනීය නෙගටිව් තින්කින් නේ නිෂේධනීය සිතුවිලි ප්‍රමාණයක්. මං වැඩකට නැති කෙනෙක්, මට හැකියාවක් නැති කෙනෙක්, මම මේ කවුරුත් ඉස්සරහා ගුටි කන කෙනෙක්, හැමෝම ඉස්සරහා බැනුම් අහන කෙනෙක් කියන ඊටාම නිෂේධනීය චෛතසික යාගේ හිතේ ඇති වෙනවා. මොකද අකණ්ඩව ඒක ඔලුවට දානවා, හන්දියේදී ගහනවා, එනේන නෑයට කියනවා මෙයාට බෑ, මෙයාට ඉගෙන ගන්න බෑ, අපි දුක් විඳට වැඩක් නෑ නේ. එහෙම කී බයින්නේ අපේ කෙවල් වල. ඒවා ළමයින්ට කරන්න හොඳ නෑ. ඒවා ළමයින්ට කරන එක ඒ ළමයින්ගේ
මේ පෞරුෂය ඊටාම හීනමානෙන් පිරිච්ච පෞරුෂයක්. ඊටාම දුර්වල පෞරුෂයක් බවට පත් වෙන්න හේතුවක්. හැමතිස්සෙම කියන්නේ බුදුහාඳුරුව චූටි දේ තගේ කරා. සුළු දේ තගේ කරා. විශිෂ්ට දක්ෂතාවලට විශිෂ්ට ඇගයීම් දෙන්න. ඒකනේ 80 ශ්‍රාවකයෝ ඉන්නේ. 80 ශ්‍රාවකයෝ භාග්‍යවතුන් වහන්සේ අර මේ දසදහස් ගාණක් භික්ෂූන් අතුරින් විශිෂ්ටමය තෝරලා කියන මෙයා තමයි මේකේ ඉන්න මේ දක්ෂම කෙනා. කුමාර කස්සපෝ නාම මහේසී චිත්‍රවාදකෝ විචිත්‍රම ධර්ම දේශනා කරනවා නම් ඒ කුමාර කාශ්‍යප බුදුහාඳුරෝ කියන්නේ. බහුශ්‍රුත ධර්මදර මේ භික්ෂූන් අතරින් නම් ආනන්ද හාමුදුරුවෝ. යාගේ මතක ශක්තිය ඩේටාබේස් එකක් විදිහට හරි බලන්න. හැබැයි තාම සියුම් කාරණා සුළු ගාතාවක තියෙන ගැඹුරු කාරණා ඉක්මනින්ම තේරෙන හාමුදුරුවෝ අතර නම් සරියුත් හාමුදුරුවෝ. මහා ප්‍රඥාවන්තයා. ඇගීමනේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ වෙතින්ම ඒ වගේ ඇගීමක් ලැබෙනකොට ඒ සායනාංශලා කොච්චර මොටිවේට් වෙලා ඉන්නේ නැද්ද වැඩ කරා නේ භාග්‍යවතුන් වහන්සේම අගය කරනකොට ඒ හින්දා ඔබ හැමතිස්සෙම උත්සාහ කරන්න පොඩි ළමයාට පවා තරාතෙරම නොබලා ගරු කරන්න එතකොට එයාගේ එක්ක සිද්ධ වෙන හමුව ආරම්භයත් සාමකාමී වෙයි මැදත් සාමකාමී වෙයි අවසානයත් සාමකාමී වෙයි කරු කරන ඊළඟට තරාතිරම නොබලා ඔබගෙන් වෙච්ච අඩුපාඩුවක් තියෙනවා නම් ඒක ඔබ අනතිමානීව ඔළුව නමලා පිළිගන්න ඒක අවශ්‍යයි ඒකෙදි ඔබේ තනතුර සල්ලි ඔබ මේ ගෙදර පවත්වගෙන යන්න කරන දායකත්වය ඒවා එකක්වත් කාරණා බවට පත් කරගන්න එපා වැරද්ද පිළිගන්න. ඉඳ කවුරුත් මේ නීති රීතිය නේ ඒකට ඔළුව නමන්න. කාටත් පොදු වෙන්න. ඊදර හැමෝට ඒ අනතිමානිකමත් ගරු කිරීමත් දෙක මම විශ්වාස කරනවා ඔය දෙවෙනි අපරිහානීය ධර්මයට උපකාරක ධර්ම. ඔය කෘතිමව කරන්න බෑ නේ බොරුවට කරු කරන්න ගත්තොත් ටික දවසක් කරා ඒක ගැඹුරු අවබෝධයක් ඇතුලේ කරොත් ඒක ටික දවසකින් ඉවරයි නේ ඒක ජීවිතේ පුරාම තියෙන එක. දී ඒ වැත්තටම මේ පොඩි ළමයින්ට තමයි අපි උගන්වන්න දඟලන්නේ වැඩිහිටියන්ට ගරු කරන්න නේ ඒ වගේ කාරණා ඒත් ඇත්තටම ඒවා මේ පොඩි ළමයින්ට උගන්වන්න තියෙන එහෙම පොඩි ළමයින්ට ඒව උගන්වන්න අමාරුයි. මොකද ඒගොල්ලෝ තාම පොඩි ළමයි. ඒගොල්ලන්ට ඒ ගරු කිරීම කියන එක තේරෙන්නේ නැහැ. ගරු කිරීම කියන එක ඉගෙන ගන්න ඕනේ වැඩිහිටි මිනිස්සු. මොකද වැඩිහිටි මිනිස්සු දේවල් කරන්නේ සැලකිය යුතු සවිඥානික බවකින්. නේ. නොකර ඉන්නේ සවිඥානික. පොඩි ළමයි දේවල් කරන්නේ අවිඥානිකවනේ. හරියටම තේරුම් අරන් නෙවෙයි පොඩි ළමයි දේවල් කරන්නේ. දැන් අපි පොඩි කාලේ ගුරුවරුන්ට ගරු කරේයි. නේ? අම්මට තාත්තට ගරු කරේයි. තේරුම් අරගෙනද? නෑනේ. පළවෙනිම හේතුව තමයි අපි අම්මටයි තාත්තටයි ගුරුවරුන්ටයි ගරු කරන ඒගොල්ලොන්ගෙන් ලැබෙන්න තියෙන ලාභ වෙන අයට යන්නේක වළක්ව ගන්න. ඒකට යන්නේ මොනවා හරි හම්බෙන ප්‍රශංසා හරි ටොෆි හරි නේ මොනවා හරි වෙන මේ එක එක ටුවර් වලට හම්බ වෙන පොඩි නෑදෑ ගෙවල් වල එක්ක කරන් යන්න හොඳ මිනිහා වෙලා ඉන්න ඕනේ. අනේ මගේ අතිශය මේ චූටි කරුණ වලටනේ අපි අම්මලට ගරු කරන බව පෙන්වලා තියෙන්නේ. ගුරුවරුන්ටත් එහෙම. ඊළඟට ගුටි කන්න වෙයි කියලා බයට. ඊළඟ කාරණේ ඉච්චරයි නේ. ගුටි කන්න වෙයි කියන බයට අපි ඒගොල්ලෝ දැක්කත් නැගිටිනවා. ඒකනේ අපි පන්තියෙන් පන්තිය ඉහළ යන්න ගුරුවරු එනකොට බාගෙට නැගිටින්නේ. ඒක කතාව ඒකයි. ඒ කියන්නේ අපේ මේක ගැඹුරු අවබෝධයක් ඇතුලේ කරන එකක් නෙමෙයි. එකක් බය ලබා ගැනීමේ තෘෂ්ණාව, අහිමි වීමට එරෙහිව තෘෂ්ණාව,
ඒවා විසින් කරන ගරුත්වයන් නියම ගරුත්වයන්. ප්‍රඥාව ඇතුලේ තේරුම් ගැනීම ඇතුලේ අවබෝධ කර ගැනීම ඇතුලේ යම් කිසි කෙනෙක් අනිකට ගරු කරනවා නම් එතන තමයි නියම ගරුත්වය. ඒක මං හිතන්නේ වැඩි හිටියෝ අතර ඇති වෙන්නේ. ඒක වැඩි හිටියෝ දැන් ඔබතුමාලා අවුරුදු 25 30 පහු කරපු අය දැන් ඔබ අම්මගේ ගාව තාත්තගේ ගාව දන ගහලා කකුල් දෙක අල්ලලා වදිනවා නම් ඒක අර අවුරුදු 7 දී වැඳපු එක නෙමෙයි. දැන් එච්චර ඔබට යාලා ගාව මේ දන ගහන්න අයියක් එන්නේ මේ ඒගොල්ලොන්ගෙන් ලබා ගන්නවත් අහිමි වෙන එක නවත්ත ගන්නවත් නෙමෙයි. ඒගොල්ලෝ ඔබට දායාද කරපු ජීවිතය සහ ඒගොල්ලොන්ගේ තියෙන ඇත්තටම මේ ಗುಣ අඳුනගෙන මේවට වඳින්න ඕනේ අපි කියලා එන චෛතසිකයක්. ඒක වෙනම එකක්. ඒක අර පොඩි කාලේ ආවේ නැහැ, එන්නෙත් නැහැ පොඩි කාලේ. ඒ හින්දා හොඳට තේරුම් ගන්න වැඩිහිටියෝ තමයි ගරු කරන්නේ. වැඩිහිටියෝ ගරු කරනවා නම් එකිනෙකාට රණ්ඩු වලින් 90%ක් ඉවරයි. රණ්ඩු වලින් 90%ක් ඉවරයි ගරු කරනවා නම්. ඒ එකම එකක් ඇති. ගරු කරා. ඒ හින්දා ඔබට මේ රටවල් වල නීතිය තද හින්දා හොනේ මේවා ඉතින් යම් කිසි ආකාරයකට ලෝ ඇන් ඕඩර් කියන එක තියෙනවානේ. ඒක හින්දා මේ රටවල් වල ගරු කරනවා. මම කියන්නේ ඒක දඬුවම් ගැන හිතලත් නෙමෙයි අපි ගරු කිරීම කරන්න ඕනේ තේරුම් ගැනීම ගැන. එතකොට තමයි ඒක කුසලයක්. දඬුවම් ගැන හෝ ලාභ ගැන හිතලා ගරු කරනකොට ඒක කුසලයක් නෙමෙයි. ඒක නිකන් තව මේ සිද්ධ වෙන පුහුණුවක් යටත් වීමක්. වහල් වීමක්. ඒත් ඒක අවබෝධයෙන්ම කරනකොට ඒක ඔබ මේ භවයේදී සංසාර ගමනට ඇති කරගන්න ඊටාම විශිෂ්ට කුසලයක්. ඒක ඊළඟ භවවල ඔබ අනිත් එක්කෙනාට ගරු කරනකොට ගරු කරන්න පොඩි කාලේ ඉඳලම කැමැත්තෙන් පටන් ගන්නවා. කවුරුත් යොදවන්න ඕනේ. කැමැත්තෙන් ගරු කරනවා. මොකද මේ භවයේ ඒක පුරුදු කරලානේ. මේ භවයේ හොඳට පුහුණු වෙලා යන කාරණයක්. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න, සමගියෙන් හමු වෙන්න, සමගියෙන් කතා කරන්න, සමගියෙන් විසිර යන්න කියන එක තමයි ඔබට කියන දෙවනි අපරිහානීය ගුණය. දෙවනි අපරිහානීය ගුණය ඒක. තුන්වෙනි අපරිහානීය ධර්මය. තුන්වෙනි අපරිහානීය ධර්මය තමයි භාග්‍යවතුන් වහන්සේ උගන්වනවා නොපැන වූ නීති පනවන්න එපා. ඉක්මනින් යන්න. එතකොට තුන්වෙනි අපරිහානීය ධර්මය තමයි නොපැන වූ නීති පනවන්න එපා. පනවපු නීති කඩන්න එපා. වෙනස් කරන්න එපා. ඒක පිරෙන්නේ නැතුව ඉන්න හේතු වෙන ලොකු ගුණයක් ලෙස තමයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ අවධාරණය කළා තියෙන්නේ. නොපැන වූ නීති පනවන්නේ නැතිකමයි පනවපුව කඩන්න නැතිකම. ඒක ඊටාම වටින ගුණයක්. දැන් කෙනෙක් අහන්න පුළුවන් අලුත් තත්වයන්ට අදාළව අලුත් නීති ඕනේ නැද්ද කියලා. අලුත් නීති ඕනි. හැබැයි අලුත් නීති පනවනවා නම් ඒක ඒ නීතියට යටත් වෙන සියලු දෙනාගේ කැමැත්තෙන් වෙන්න ඕන. දැන් මේ රටවල් වල ඒ ප්‍රජාතන්ත්‍රවාදී ඒක හරියටම අලුත් නීතියක් පනවනකොට තියෙනවනේ. ඡන්ද විමසනවා. දැන් අපි දැක්කේ යුරෝපා යුනියන් එකෙන් බ්‍රිතාන්‍යය අයින් වෙනවාද නැද්ද? ඒකට මුළු බ්‍රිතාන්‍යයේ ඉන්න සියලුම පුරවැසියන්ගෙන් ඡන්ද ඉල්ලනවා. කැමතිද නැද්ද? මොකද ඊළඟට මේ නීතියට යට වෙන්නේ මිනිස්සු. ඒ නීතිය නිසා පහසුකම් හෝ ඒ ඇති වෙන අලුත් තත්වයෙන් දුකටපත් වෙන්නේ මිනිස්සු. එතකොට ඒගොල්ලොන්ගේ කැමැත්ත ගන්න නැතුව ඒගොල්ලොන්ට ඒක තේරුම් කරන්නේ නැතුව අලුත් නීති උදේ නැගිටලා දාන්න කාටවත් අයිතියක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ රටවල් පිරිහෙනවා එහෙම කරන්න කියලා. නොපැන වූ නීති අත්නෝමතිකව පැනෙවුවොත් පනවපු නීති අත්නෝමතිකව වෙනස් කරොත් ඉවරයි.
ගෘහ ජීවිතේ තියෙනවා. විවාහයේදී ඔබ අතර ඇති වෙනෝනේ එකඟතාවනේ. අපි විවාහ ජීවිතයේදී මෙන්න මේ දේවල් කරනවා. එකිනෙකා වෙනුවෙන්. අපි මේ දේවල් නොකර ඉන්නවා. එකිනෙකාගේ යහපත වෙනුවෙන්. එහෙම සංවාදයක් තියෙනවනේ විවාහයට පෙර. ගෘහස්ත ජීවිතේට අදාළ. මේවා කරනවා මේවා නොකරනවා. අපේ නෑදෑයෝ වෙනුවෙන් අපි දෙන්නම මෙන්න මේ සීමාවේ දේවල් කරනවා. හැබැයි නෑදෑයෝ වෙනුවෙන් මෙන්න මේ දේවල් කරන්න යන්නේ නැහැ අපි. එකඟතාවයක් තියෙනවා. එතකොට ඒවා මම යෝජනා කරනවා අත්නෝමතිකව වෙනස් කරන්න එපා. මනාපට වෙනස් කරන්න එපා. අලුත් දෙයක් ඔබ කවුරු හරි වෙනුවෙන් කරනවා නම් නේ. අලුත් දෙයක් ඔබ ඔබගේ පෞල් ජීවිතයේදී දෙයක් කරනවා නම් අලුතින් ඒක ඔබත් එක්ක ජීවත් වෙන අනිකාගේ දැනුම අවබෝධය එයත් ඒක සම්බන්ධව යම්කිසි ආකාරයකට තේරුම් ගැනීමක් ඇති තත්වයක් ඇතුලේ විතරක් අලුත් නීති පනවන්න. නැත්තම් පනවන්න එපා. තිබිච්චයින් කරන්න එපා. තිබිච්චයින් කරන්න කියන් විශාල අර්බුද එනවානේ. කරගෙන ආපු දේවල් මේ එක සැරේටම කරන්න දෙන්නේ නැතුව නවත්තලා දැම්මොත් ප්‍රශ්න තමයි. කරගෙන ආපු දේවල් එක සැරේටම කඩාකප්පල් කරන්න එපා. ඒ වගේම තමයි මම ඔබට යෝජනා කරනවා නොකරපු ඒවා කරන්න යන්න එපා. ඒක තමයි මෙහි තියෙන සංකල්පය. මේක රටකට නම් අත්‍යවශ්‍යයි, ගෙදරකටත් අත්‍යවශ්‍යයි. මොකද ගොඩක් අවුල් ඇතුලේ මිනිස්සු හිත කඩාගෙන හිත තුවාල කරගෙන තියෙද්දි මුලින් කියපුවා නෙවෙයිනේ දැන් කරන්නේ නේ. මුලින් මම විවාහ වෙනකොට පොරොන්දු වෙච්ච ඒවා නෙවෙයිනේ දැන් වෙන්නේ නේ. ඊළඟට මේ අලුතින් ඒවා ඇයි මෙහෙම දාන්නේ තනියෙන් රණ්ඩු වලට ප්‍රධාන හේතුව. ඒ වගේ හිත කැඩුණු ගමන් වෙන්නේ ආයෙ කවු කරන්න අමාරුයි. ඊට පස්සේ ඉරිතලපු තැන් වලින් මහා පළු ගැලවෙන්න පටන් ගන්නවා. චූටි තැන් වලින් ඉරිතලන්නේ. ඉරිතලලා ඊළඟට පළු කුට්ටි ගැලවිලා යනවා. නවත්තන්න බෑ. එහෙනම් පුළුවන් තරම් පරිස්සම් වෙන්න ගෘහ ජීවිතයේදී අලුත් නීති නම් එක සැරේට දාන්න එපා. අපේ අර ගම්වල කියන්නේ ගහෙන් ගෙඩියෙන්න වගේ. අලුත් නීති දාන්න එපා. උදේට නිින්දෙන් නැගිටලා වගේ කියන්න එපා මේවා පුළුවන් මේවා බෑ කියලා. නේ? අද ඉඳලා මේකයි වාට පුළුවන් මේක බෑ කියලා කියන්න එපා. එහෙම මොකක් හරි කියනවා නම් ඒක ගැන කරන්නේ නැහැ කියලා දෙයක් කරනවා නම් ඒක ලබන ජනවාරි ඉඳලා නම් ක්‍රියාත්මක කරන්නේ දැම්ම ඉඳලම ඩිස්කස් කරන්න. කතා කරන්න. ඒත්තු ගන්න. මම නම් එහෙමයි. මගේ ආයතනේ පොඩි අන්තරලා ඉන්නෝනේ 65ක් විතර. මම ඒගොල්ලොන්ට අදාළව තාපු නීති තියෙනවා. ඒ නීති වෙනස් කරලා අලුත් නීතියක් ලබන අවුරුද්දට අදාළ නීති දැම්ම ඉඳලම මම කතා කරනවා. ලබන අවුරුද්දේ ඉඳලා මේවා තමයි කරන්න වෙන්නේ. මේවා කරන්න බෑ. හැබැයි මම ඒක අද කියන්නේ අපි ඒක කරන්නේ ලබන අවුරුද්ද. හැබැයි දැම්ම ඉඳලම ටික මේ වගේ නීතියක් අපිට පනවන්න වෙනවා නැත්තම් අපිට මේ ආයතනයේ ආගන්න බැරි තත්වයක් තියෙන්නේ කියන එක ඒත්තු ගන්නවා. ඒගොල්ලොන්ගෙනුත් මේ තත්වය අඩු කරගන්න ක්‍රම අහනවා. එතකොට ලබන ජනවාරි ඉඳලා එන අලුත් නීති එකක්වත් ඒ පොඩි නමලට අසහනයක් වෙන්නේ. මොකද ඒවා ඒගොල්ලොත් එක්කම කතා කරලා ඒගොල්ලොන්ගේ අනුදැනුම ඇතුවම ඒගොල්ලොන්ගෙන් ආපු යෝජනා වලින් සැකසිච්ච නීති වෙයි. අපේ අත්නෝමතිකව මම ප්‍රධානිය නිසා ඒගොල්ලෝ මගේ යැපෙන්නෝ නිසා හෙට කිව්වොත් අදින් පස්සේ මෙන්න මේක මෙහෙම වෙන්න ඕනේ. කොච්චර දවසක් ඉවසයිද? කොච්චර දවසක් ඒගොල්ලෝ දරයිද? ඕක මතක තියාගන්න. මේ වගේ අතිශයින්ම නිදහස් අයිතීන් තියෙන රටකදී නම් ඔවා කරන්න කියොත් පවුල ඉවරයි නේ. ලංකාවේ නම් පොඩි
කියනවානේ වෙනම මේ පුරුෂාධිපත්‍යයන් සහ ස්ත්‍රියාධිපත්‍යයන් නේද? එතකොට ඒක ලංකාවේදී ටිකක් පාලනය කරගන්න ඒවා පාවිච්චි කරගන්න පුළුවන්. ඒත් මෙහෙදි කාගේවත් ආධිපත්‍ය කාටවත් වැදගත් නැහැ. මෙහෙදි කාටත් ඉන්න ඕන නම් ගරු කරලා තමයි ඉන්න ඕන නම් ගරු කරලා ඉන්න. මේ රටවල් ධර්මය දන්නේ නැති වුණාට මේ රටවල් ඒ ශිෂ්ට මිනිස් සමාජයට අවශ්‍ය නීති හදන්න. ඒ නීති වලින් මිනිස්සු කොච්චර දුරට හරිම මිනිස්සු වෙනවද කියන එක නෙවෙයි වැදගත්. ඒ රටවල් පාලනය වෙනවා. නේ? හොඳම මිනිහෙක් මේක නිර්මාණය වෙන්නේ නැහැ. මොකද මෙහෙදි නෝනාට අතක්වත් උස්සන්නේ නැති අය කටුනායක එයාපෝට් එකෙන් බැස්ස ගමන් කනට ගහන්නත් පුළුවන්. මොකද ඒක විය හැකි එකක්. මෙහෙදි අත උස්සන්නේ නැහැ. මෙහෙදි අත උස්සන්නේ නැති බයට. එතකොට ඒ නිසා මම යෝජනා කරන්නේ ඔබට භාග්‍යවතුන් වහන්සේ බලන්න කොච්චර මම මේ කාරණා කියලා දුන්නම එක ළමයෙක් මට කිව්වා මේ තරුණ ළමයෙක් එයා මට කිව්වා අපේ භාග්‍යවතුන් වහන්සේ සායනාන්ත හරි ස්මාර්ට් නේද කියලා. කොච්චර ස්මාර්ට්ද මේවා හිතපු එක කියලා. කොච්චර ලස්සනට හිතලාද. හැම ප්‍රශ්නයක්ම බුදුහාඳුරුවෝ හිතලානේ කියලා. ඒක ඇත්ත. සෑම ලෞකික ප්‍රශ්නයක් ගැනම උන්වහන්සේගේ ඥානය විශිෂ්ටයි. ඒ ඥානයට සමකල හැකි ඥානයක් නැහැ. සියලුම ලෞකික ප්‍රශ්න වලට උත්තර තියෙනවා. ඊළඟට සංසාරික ප්‍රශ්න. මොකද මේවා ලියාගෙන යන්නේ කෙනාට තමයි සාමකාමී මනසක් තියෙන්නේ. ධර්මයක් පුහුණු වෙන්න පුළුවන්. දැන් මේ ගේ ඇතුලේ ගිනි අරන් ඉන්න ඇට බණ ඇහුවට වැඩක් නැහැ නේ. ඒව නිකන් පේන් කිලස් නේ. බණහනෝ පැයක් වේදනානාශකයක් විදියට. අපි ගන්නෙ මේ එක ප්‍රතිවර්ගනේ. පැයක් දෙකක් ඔක්කොම ටික මේ සමාන වෙලා යනවා. හැබැයි ආපහු ඊට පහුවෙන්දට වැඩි පටන් ගන්නවා. ධර්මයේ හරි පුහුණු වෙන්න නම් හරියට යාගේ පරිසරය තාම යහපත් වෙනවා. ඊටාම යහපත් වෙනවා. ඒකටයි මම යෝජනා කරන්නේ. ගෙදර රටක, ගෙදරක ආයතනයක සාමකාමීත්වය පවත්වා ගැනීම සඳහා ජයග්‍රහණ ලබා ගැනීම සඳහා අලුත් නීති පනවන්න යන්න එපා. අතනෝමතිකව තියෙන නීති වෙනස් කරන්න යන්න එපා. තිබිච්ච සමගියත් කඩන් වැටේ, නැති අසමගියක් ඇති වෙයි. තිබිච්ච සමගියත් කඩන් වැටේ, නැති අසමගියක් අලුතින් සංවර්ධනය වෙලා. ඒ ගන්න තීන්දුව හරිම බුද්ධිමත් විදියට වැඩ කරනවා. හරිම බුද්ධිමත්. හතරවෙනි අපරිහානීය ධර්මය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ වැඩිහිටි ලිච්ඡවීන්ට ඒ රටට අදාළවනේ මේක කිව්වේ. වැඩිහිටි ලිච්ඡවීන්ට සමාන ණය ඒ කියන්නේ ගරු කරන්න, සමාන කරන්න, බුහුමන් කරන්න, වටිනකමක් දෙන්න. ඉතින් ඒක මේ ඔබගේ ගෘහයත් මේ ඔබගේ ආයතනෙත් තියෙන ඕනි එකක් නේ. වැඩිහිටියා කියන්නේ අත්දැකීම් බහුල කෙනා. වැඩිහිටියානේ අත්දැකීම් බහුල කෙනා. එයාගේ දැනුම අපේ දැනුමට වඩා හැමතිස්සෙම පොඩ්ඩක් හරි ඉස්සරහින් තියෙනවා. යම් විෂයන් වල. කොටිම ජීවිතේ. දැන් මගේ මවගේ දැනුම මගේ දැනුමත් එක්ක සමානව ගත්තම උපාධි වලින් අධ්‍යාපනයෙන් ලබාගත්තු දැනුමේදී මවගේ දැනුම අඩුයි. හැබැයි ඇය අවුරුදු 60ක් මේ ලෝකේ ජීවත් වෙලා ලබලා තියෙන දැනුම 36 ඉන්න මගේ දැනුම නෙමෙයි. එතකොට මං හැමතිස්සෙම මගේ මව් ගැන එයාගේ අවබෝධය ගැන ගරුත්වයක් තියෙනවා. ගරුත්වයක්. එයාට ගරු කරනවා කියන්නේ එයාගේ අවබෝධයට, එයාගේ කැපකිරීම වලට. මොකද කොටින්ම කියනවා නම් වැඩිහිටියන්ට ගරු කිරීම කියන්නේ මුලට ආදරය කිරීම. මුලටනේ. අපි මොකක් හරි ගහක තියෙන ගෙඩි ගැන ආඩම්බරෙන් කතා කරනවා නම් හරි රහ ගෙඩි තියෙන්නේ මේකේ.
මේකේ මල් පිපුණන් හරි ලස්සනයි. ඒවා අපි කියනම නම් අපි ඉස්සෙල්ලා මේ ගහේ මුලට තමයි කරු කරන්නේ. මුලට. මොකද ඒ මුල කුණු වෙච්ච එකක් වුණා නම්, ඒ මුල නරක එකක් වුණා නම් මේ වගේ හොඳ ඵල එන්න විදියක් නැහැ. මේ වගේ ලස්සන මල් පිපෙන්න විදියක් නැහැ. ඒක ගෘහස්ත ඔබට හරි වැදගත් සංකල්පයක්. හරි වැදගත්. දැන් ගොඩාක් අය හරි සතුටින් පිළිගන්නවා මට හොඳ සැමියෙක් හම්බෙලා තියෙනවා. මට හොඳ බිරිඳක් හම්බෙලා තියෙනවා. පිළිගන්නවා. නේ? කියනවා ඔබ වැනි කෙනෙක් මට හමු වෙච්ච එක ජීවිතේ මං කරපු පිංක්. හැබැයි ඒක එහෙම වුණත් ඒ තාම හොඳ සැමියාගේ අම්මා සහ තාත්තා ගැන ඉන්න අදහස ඒක නෙමෙයි. මටම පුදුමයි ඔයා වගේ කෙනෙක් ඔය ගෙදර ඉපදුනේ කොහොමද කියලා. ඒ කියන්නේ යා මුල පිළිගන්නේ නැහැ. මුලට පොරෝපාරක් දෙන ගමන් තමයි ගෙඩිගෙන වර්ණනා කරන්නේ. මුලට උණු වතුර වක් කරන ගමන් මේ එයා මල් ගැන හොඳ කතා පවත්වනවා. ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට හිස්ටරි එකකුත් නැහැ, ඒගොල්ලන්ට ෆියුචර් එකකුත් නැහැ. නේ. ඒගොල්ලන්ට හොඳ අතීතයක් උරුම වෙන්නෙත් නැහැ. ඒගොල්ලන්ට හොඳ අනාගතයක් උරුම වෙන්නෙත් නැහැ. ඔබ කාට හරි වර්තමානයේ ඔබට ලැබිච්ච වටිනම දෙයකට ඔබ හරියට ආදරෙන් කැමැත්තෙන් ඉන්නවා නම් ඒක උපත්වපු අයට ගරු කරන්න. අපේ වර්තමාන රටට අපි ආදරය කරනවා නම් අපි ඒ රටේ පැරණි පුරවැසියන්ට ගරු කරන්න ඕන මේ රට මෙහෙම රැකලා දුන්නට. අපේ වර්තමාන සංස්කෘතියට අපි ආදරය කරනවා නම් ඒක දරාගෙන ආපු ඒ සංස්කෘතිය ආරක්ෂා කරගෙන ආපු මිනිසුන්ට අපි ගරු කරන්න. භාග්‍යවතුන් වහන්සේ එකයි කිව්වේ වැඩිහිටි ලිච්ඡවීන්ට සම්මානනාය බහුමානනාය සක්කරන්ති ගරු කරන්ති මානෙන්ති පූජෙන්ති සත්කාර කරන්න ගරු කරන්න මානනය කරන්න පූජා කරන්න කියන හැම තිස්සෙම වැඩිහිටි ආරක්ෂා කරන්න කියලා. අනිත් එක දේශපාලනික අර්ථකින් ගත්තත් මම හිතනවා වැඩිහිටියාට ගරු කරලා ඒගොල්ලෝ පෝෂණය කරලා ආරක්ෂා කරලා තියා ගැනීම දේශපාලනිකව රටක් ආරක්ෂා වෙන්න හේතුවක්. මොකද වැඩිහිටි ජනගහනය කියන එක ලෝකේ හැම රටකම හැමතිස්සෙම බහුතර. ලෝකේ හැම රටකම හැමතිස්සෙම බහුතරය තමයි වැඩිහිටියෝ. ඒකෝට ඒ පිරිස අමතක කරලා පොලිටික්ස් කරන්නේ. කාටවත් කරන්නේ. මොකද මේ බහුතරය අතෘප්තිමත් කියන්නේ පාලනයට ඒක ලොකු බලපෑමක් කරනවා. අනිත් එක වයෝවෘද්ධ වැඩිහිටි අය ඇයි අපි තෘප්තිමත් කරන්නේ? ඇයි අපි බාලාය විදියට ඒගොල්ලන්ට ගරු කරන්නේ? ඒගොල්ලෝ අතෘප්තිකර මනසකින් ඉන්නවා කියන්නේ අපෙන් අගෞරව ලැබමින් අවමන් විඳිමින් ඉන්නවා කියන්නේ එයාගේ චෛතසිකයක් විදියට හැමතිස්සම වැඩෙන්නේ ද්වේෂයනේ. එතකොට අපිට මේ වගේ උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලබා දීපු උතුම් සත් ධර්මයක් කියලා දීපු අපේ අම්මා හෝ තාත්තා හෝ අපේ අත්තම්මා සීයා හෝ කවුරු හරි කෙනෙක් දේශ සහගතවම යාගේ අන්තිම අවුරුදු 15 20 ගෙවලා මැරිලා කියොත් අපි බෞද්ධයෝ විදියට දන්නවා යා උපදින්නේ සුඛිත මුදිත තැනක නෙමෙයි. මොකද යාගේ විඥාන ධාරාව හදන්නේ එයා දීර්ඝ කාලයක් එයාව තබපු චෛතසිකවල. එයාගේ මනස බලවත් වෙලා තිබිච්ච. ඉතින් අපි මව්පියෝ තුල වැඩිහිටියෝ තුල ඊටාම හොඳ සමකාමී මනසක් ඇති කරලා තියෙන එක මව්පියන්ට කරන උපස්ථානය. ලොකු උපස්ථානය. මොකද ඒගොල්ලෝගේ ඊළඟ භවයට අපි නිසා ද්වේෂයක් කරන් යන්නේ. අපි නිසා හටගත්තු අපි නිසා පවත්වගත්තු දේශ සහගත සිතුවිලි වලින් ඒගොල්ලෝගේ චුති චිත්තය හදාගන්න. නැත්නම් අපි සලකන්නේ අප ගරු කරන්නේ අපි අවමන් කරනවා හිංසා කරනවා බලා ගන්නෑ මේ වගේ දේවල් ටික හිතුවන් ඇති වෙන තරහා පැසෝ ඉඳලා මැරිලා ගියෝ කොහේ උපදී? ඒකයි මේ වාක්‍යේ
අර්ථ ගණනයි. ඒක අර්ථයක් නෙවෙයි. එක පැත්තකින් ඒකේ පොලිටික්ස් තියෙනවා. දේශපාලනිකයි. හැබැයි තව අර්ථ ගණනාවක් තියෙනවා. ඒකේ අපේ ආධ්‍යාත්මික අරමුණු, අපේ සමාජ පැවැත්ම මෙසියල්. භාග්‍යවතුන් වහන්සේගේ හතරවෙනි කාරණාව වැඩිහිටියන්ට ගරු කරන්න, බුහුමන් කරන්න, සත්කාර කරන්න, ඒක අපරිහානීය ධමයක් කියලා ඒ උගන්වපු කාරණේ හරිම උතුම් කාරණයක් අපි පිළිපදින්න ඕනේ. පස්වෙනි අපරිහානීය ධර්මයේ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කාන්තාවන්ට ආරක්ෂාව දෙන්න, පෝෂණය දෙන්න, රැකවරණය දෙන්න, ගෞරවය දෙන්න. ඒක විශේෂ අවධාරණයක්. කාන්තාව කියන්නේ ලිච්ඡවීන්ගේ අපරිහානීය ධර්මවල කාන්තාවන්ට කිසිදු ආකාරයක බලහත්කාරයකින් ඇයගේ ජීවිතය සම්බන්ධව තීන්දුව ගන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. බලන්න මේ දේශනාව කරන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ. අද නම් ලෝකයේ හැම රටකම කාන්තා ඉතිවාසිකම්, එයාගේ රැකවරණය, එයාගේ ආරක්ෂාවට ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ කියන්නේ අවුරුදු 2000කට කලින්නේ. අවුරුදු 2000කට කලින් ඊටාම පුරුෂාධිපත්‍ය බලවත්ම යුගයක බ්‍රාහ්මණ ධර්මය විසින් කාන්තාවන්ට ඉගෙන ගන්න එක, එයාගේ මේ විවාහය ගැන කිසිම තීන්දුවක් ගන්න එයාට අයිතියක් නැති තත්වයක් ඇති කරලා තිබුණේ. ආගමක් අදහන්න බෑ. ඒ වගේ තත්වයක කොටිම කාන්තාවක් උපදින එකත් කර්මයක් කියලා තමයි සලකලා තිබුණේ බ්‍රාහ්මණ ආගමේ. ඒකනේ කොසල් රජුට බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කර ඉඳිද්දි පණිවිඩයක් එනවා මේ දුවෙක් ඉපදුනා කියලා. මූණේ එල්ලෙනවා. නේ? මූණ නරක් වෙලා සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. පුතාලා මොකද පණිවිඩේ? දුවෙක් ඉපදිලා. භාග්‍යවතුන් වහන්සේ වෙලාවේ කියනවා රජතුමනි නසෝ සබ්බේසු තානේසු පුරුෂෝ හොති පණ්ඩිත. ඔබතුමා හිතන්න එපා හැමතිස්සෙම පුරුෂයෝ පිරිමි තමයි බුද්ධිමත් කියලා. ඉත්තිපි පණ්ඩිතා ශ්‍රීනුත් ප්‍රඥාවන්තයි. ඒකට ඔබ කරු කරන්න. එතකොට ඔබට දුව ඉපදීම ප්‍රශ්නයක් වෙන්නේ. මොකද අර බ්‍රාහ්මණ ධර්මයේ විසින් කවද්දපු දේවල් තිබුණේ. ඒ වගේ කාලයක භාග්‍යවතුන් වහන්සේ කාන්තාවගේ ආරක්ෂාව වෙනුවෙන්, කාන්තාවගේ අයිතිය වෙනුවෙන්, කාන්තාවගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් මේ කරපු ප්‍රකාශනයේ තව ඊටාම ගැඹුරු අර්ථයක් තියෙනවා. මොකක්ද? කාන්තාවට ගරු කරන්න, ආරක්ෂා කරන්න, එයා පෝෂණය කරන්න කියන එකේ අදහස තමයි එයාගේ මේ mental health, මානසික සෞඛ්‍ය. මොකද එයාගේ මානසික සෞඛ්‍ය හොඳ නැහැ කියන්නේ එයා ගාව හැදෙන ළමයි කොහොම හැදෙයිද? නිතර ගුටි කන, නිතර බැනුම් අහන, නිතර අවමන් විඳින අම්මෙක් ගාව හැදෙන ළමයා හොඳ ඵලයක් වේද? මොකද එයාම මානසිකව ලෙඩ වෙලානේ. එතකොට ලෙඩ වෙච්ච ගහකින් හොඳ ගෙඩි එන්න බෑනේ. ගහම ලෙඩ. කාන්තාවට ගරු කරන්න කියන්නේ ප්‍රජාව බෝ කරන්නේය, ප්‍රජාව නිර්මාණය කරන්නේ ඇය. ඇය නිරෝගී කෙනෙක් වෙනවා. බේසිකලි වගේම මෙතන. එතකොට ගරු බවක් ලබන, ආදරය ලබන, වටිනකමක් ලබන කාන්තාවගේ ගාව ඉපදෙන ළමයා හරි පෞරුෂයකින් යුක්තව හැදෙනවා. මොකද එයා හීනම් පෞරුෂයකින් යුක්ත කෙනෙක් ගාව නෙවෙයි ඉන්නේ. මේ පරිසරය හරි බලපානවනේ මේ කෙනෙකුගේ කුසල් අකුසල් මතුවලා එන්න ප්‍රතිරූපදේශ වාසෝච හරි පරිසරයේදී පුබ්බේච කත පුඤ්ඤතා. පෙරපි මතුවෙනවා. දැන් බලන්න ගෙවල් වල අතෘප්ති කරව ඉන්න අම්මලා තාත්තලාගේ ළමයි පන්ති කාමරවල අපිට හමු වෙලා නැද්ද? ඒගොල්ලෝ බොහොම සාමකාමී ළමයින්ට ඉන්න දුන්නද? නේ? පිටිපස්සෙන් පේලියේ ඉඳන් ගෙදර ආදරයක් නැති ගෙවල් වල ළමයිනේ එවනවා රොකට්. නේ? එක්ක අපි ඉස්සරහ එක්කෙනා වාඩි වෙන්න පාඩම දීලා නැගිටිනකොට පුටු ඇදලා බිමට කඩන් වැටෙනවා. ඒ තමයි යාගේ මූල අවුල්. එයාගේ කී ඇතුලේ තෘප්තිමත් නැහැ. කී ඇතුලේ තියෙන්නේ හිංසාව. ආදරේ නැහැ. එතකොට ආදරේ විඳින්න එයා දන්නේ නැහැ.
ඒකයි කාරණේ. භාග්‍යවතුන් වහන්සේ මේ කාන්තාවට ගරු කරන්න කියන වාක්‍ය ඒක බලගත් වාක්‍යයක්. ඒක නිකම් මේ කාන්තාවන්ගේ අයිතීන් ගැන හිතලා කියපු කතාවක් විතරක් නෙමෙයි ඊළඟ ජෙනරේෂන් එක ගැන. මොකද ඊළඟ පරපුර බිහි කරන්නේ එයා නිරෝගී කෙනෙක් වෙන්න ඕන. එයා සුවපත් වූ සිත් ඇත්තියක් වෙන්න ඕන. නැත්තම් කොහොමද සුවපත් වූ සිත් ඇත්තියක් නොවෙන කෙනෙක් කොහොමද මෙත්තා දෙන්නේ දරුවෙකුට? කරුණාව දෙන්නේ කොහොමද දරුවෙකුට? දෙන්න බෑනේ. දැන් අපි අහන්නේ ප්‍රවෘත්තිවල හිතාමතාම මේ දවස්වලනේ වාහනවල තියලා ගියපු ළමයි ප්‍රශ්නෙට වාහනේම මැරෙනවා. එයාගේ මෙන්ටල් හෙල්ත් එකේ ප්‍රශ්නේ. එයා හොඳ මානසික සෞඛ්‍යයක gedara තෘප්තිමත් කාන්තාවක් නම් කවදාවත් එයාගේ ඵලය එහෙම අවුවේ කර වෙලා මැරෙන්න දාලා යනවද වාහනස්? ඒකයි ඒගොල්ලන්ට අනුකම්ප කරනවා. ඒගොල්ලෝ එතෙන්ටපත් වෙන හේතු තියෙනවා. ඒගොල්ලොන්ට දඬුවම් දෙන එක වෙනම කාරණයක්. ඒක නෛතික කාරණයක්. හැබැයි අපි බලන්න ඕනි ඇයි එහෙම වෙන්නේ? දැන් ලංකාවේ ගඟට දැම්මා කියනකොටනේ දරුවෙක් කොච්චර බනිනවද? වෙනස. පව්කාරයෝ කාට හරි දෙන්න තිබුණානේ. ඒ වගේ කතා කියන්න පුළුවන්. ඒ කාන්තාවක් තමන්ගේ කුසින් ඉපදිච්ච ළමයා ගඟට දාන තැනට හෝ වැසිකිලි වලට දාන තැනටපත් වෙනවා නම් ඇය එතෙන්ටපත් කරපු හේතු ගොඩක් ඇති ඒකද. ඒ හේතු තියෙනවා. බුදු හිමියන් කියන්නේ හේතු බලන්න. හේතු වලට උත්තරේ හොයන්න. නැතුව ඒ தത്വයට බැනලා කෑ ගහලා පව්කාරයෝ කියලා නේද? එහෙම කීවට අපි එහෙම කියනවනේ දැක්කම අපිට දෙන්න තිබුණේ දුන්නොත් ගන්නවද? අපිට දෙන්න තිබුණා නේද? ඒ අපිට දෙන්න නෙමෙයි මේ මගේ ළමයා කණ්ඩ නැහැ කිව්වොත් බස් එකට නැග්ගම අපි කියන කුඩු ගහන්නද කොහොද පුංචි කාරන් එන්න. එහෙම සිද්ධිත් ඇති. මං කියන්නේ කවුරු හරි කරන ක්‍රියාවක තියෙනවා එයාගේ මානසික සෞඛ්‍යය. එයා හොඳ පර්සනැලිටි එකක් නැතුව නම් එයාගේ ගෙදර ඉන්නේ ඒක එයාගේ ළමයින්ට බලපානවා. භාග්‍යවතුන් වහන්සේ ඒකයි දේශනා කළේ අපරිහානීය ධර්මයක් ලෙස දේශනා කරේ එකයි කාන්තාවට ගරු කරන්න. එයාව ආරක්ෂා කරන්න. එයාට වටිනකම දෙන්න. ගෙදර ඒක තියෙනවා. ඒක මෙහි නීතියට බය වෙලා නෙවෙයි. ඒක ඔබගේ ආත්මෙන් තියෙන්න ඕනි. මොකද හේතුව ඔබේ දරුවා බිහි කරන්නේ ඇය. ඔබේ දරුවා හදන්නේ ඇය. එතකොට ඇය නිරෝගී වුණොත් උත්තර ඔබේ දරුවා නිරෝගී කෙනෙක්. ඒක හරියට මුළු තියෙන්න ඕන. ඒ ගැඹුරු අර්ථය, පළල් අර්ථ දුර බලලා දේශනා කරපො. ඊළඟ කාරණා දෙකම මම කෙටියෙන් කියනවා. ඒක මේ ආගමික කාරණා දෙක. කියනවා මේ ඇතුලේ ඉන්න රහතුන්ට, සිල්වතුන්ට, ගුණවතුන්ට, මහාන බමුණන්ට පෝෂණය දෙන්න ඕනේ, ආරක්ෂාව දෙන්න ඕනේ. රැකවරණය දෙන්න ඕනේ. ලිච්ඡවින් ඒක කරා. ඒ කියන්නේ මොකද්ද? හැම තිස්සෙම යම්කිසි රටක යම්කිසි සමාජයක පැවැත්මට මේ ස්පිරිචුවල් කණ්ඩායම් එක්ක යම්කිසි සම්බන්ධකමක් ගන්නවා. ෆැමිලි එකක මේ වගේ ආධ්‍යාත්මික කණ්ඩායම් එක්ක සම්බන්ධකම් තියාගන්නවා. ආධ්‍යාත්මික කණ්ඩායම් වලට වටිනකම පෞල් සංස්ථාව ඇතුලේ දෙන්න ඕනේ. අපේ බෞද්ධයෝ නම් තුනුරුවක් කරේ. තව ආගමක ඉන්න අය ඒ ආගම කෙරෙහි තියෙන නැඹුරුතාවය ඒක ඉතාම ප්‍රයෝජනවත් වෙනවා මේ රටේ සාමයට. ඒ ගෙදර සාමයට. මොකද ඒ ආධ්‍යාත්මික පැත්ත මේ අපේ හදවත ගුණධර්ම වලින් පෝෂණය කරන ඉගැන්වීම් පැත්ත අපි ප්‍රතික්ෂේප කිරීමනේ ශ්‍රමණක් බ්‍රාහ්මනාදීන් ප්‍රතික්ෂේප කිරීම කියන්නේ. හදවත පෝෂණය කරන කාරණා මෙත්තා, කරුණා, මුදිතා වැනි උතුම් ගුණාංග ප්‍රතික්ෂේප කිරීම තමයි ධර්මයේ ප්‍රතික්ෂේප කිරීම කියන්නේ. හෝ ඒවා කියලා දෙන ගුරුවරු ප්‍රතික්ෂේප කිරීම කියන්නේ. ඒ වගේ තත්වයක් ගේක ඇති වුණොත් ඒ ගෙදර පිරෙනවා. ඒ ගෙදර පිරෙනවා ඒක අනිවාර්යයි. මොකද ආධ්‍යාත්මික පැත්ත නැති මිනිස්සු එක පැත්තයි වර්ධනය කරගන්න ලෞකික පැත්ත විතරයි. ඉතින් ලෞකික පැත්තේ ගිහිල්ලා උත්තර හොයාගන්න පුළුවන් ටිකයිනේ.
ලෞකික ලෝකෙ විතරක් ගිහිල්ලා අපිට උත්තර හොයාගන්න පුළුවන්. එක දුරකදී උත්තර නැතුව යනවා. අන්න එතෙන්දි තමයි මොකද්ද මේකට ආධ්‍යාත්මික උත්තරේ මොකද්ද? අපිට එන අතෘප්ති, අපිට එන ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, පුද්ගලික ප්‍රශ්න මේවට එක තැනකදී එන විශාල ගැටලුවක් උත්තරයක් නැහැ. සල්ලි වලින් උත්තරයක් නැහැ. බලයෙන් උත්තරයක් නැහැ. වෙපන් වලින් උත්තරයක් නැහැ. නේ? ලොකු දේවල් හදාගෙන තිනු ඒත් උත්තරයක් නැහැ. ඒව පත්තු කරතොත් එහෙම ඒගොල්ලොත් ඉවරයි. නේ? දැන් ඔය ලෝකේ තියෙන්නේ බල කඳවුරුනේ. මේ ඉතින් ලොකු වෙපන් හදන් ඉන්නවා. ඉරානෙත් හදන් ඉන්නවා. ඉතින් හදන් ඉන්න පුළුවන්. පත්තු කරගත්තොත් මොකද වෙන්නේ? ඒගොල්ලොත් ඉවරයි, අපිත් ඉවරයි. නේ? පත්තු කරපු මිනිහත් ඉවරයි, උණ්ඩ වැදිච්ච මිනිහත් ඉවරයි. දෙකොල්ලම ඉවරයි. දැන් මේ බලය තුලණය වෙන්න ඒවා හොඳ ක්‍රම වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නේ විසඳන්න නම් ඒවා හොඳ ක්‍රම නෙමෙයි. ඒවා తాවකාලික උත්තර සියල්ලෝ විනාශ වෙනවා. මොකද දැන් නිකන් හිතන්න මෙහෙම ගිහිල්ලා අපි දැන් ලෝක යුද්ධ කීයක් තිබුණද? දෙකක් තුනක් තිබුණා. අපි කියමුකෝ තුනක් තිබුණා කියලා. අපි හතරවෙනි එක කරා කියමුකෝ. දැන් තියෙනවයි පස්වෙනි එක කරන්න වෙන්නේ ආයෙ දුනු ඊතල වලින්. කවුරුකත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් තියෙන ආයුධ වලින් අපි කරොත් එහෙම හතරවෙනි එක අනිවාර්යෙන්ම ඊළඟ එක දුනු ඊතල වලින් තමයි කරන්න වෙන්නේ. මොකද මේ මුළු ශිෂ්ටාචාරෙම ඉවර වෙලා ගිහිල්ලා අලුත් ශිෂ්ටාචාරයක් හැදිලා නේ. ඒ ශිෂ්ටාචාරෙදී ආපහු ගල් යුගයේ කට්ටියට තමයි දුනු ඊතල වලින් තමයි යුද්ධ කර ඉන්න වෙන්නේ. මේ මුකුත් වෙපන් පාවිච්චි කරන්න වෙන්නේ. ඒද භෞතික දේවල් වල විතරක් රටකට උත්තර නැහැ. රටක් රැකෙන්න, රටක් පිරිහෙන්න නැති වෙන්න ආධ්‍යාත්මික පැත්තක් ඕනේ. හැම රටකටම ඕනේ. ඒකයි මේ ජාතීන් පව අද ටික භාවනාවනේ, විදර්ශනාව, සමතය මේගොල්ලෝ දැන් ටික හොයනවා. අපිට වඩා ලංකාවේ උනත් මේ අපේ භාවනා සෙන්ටර්ස් වල ඉන්නේ ඇමරිකාවෙන් ආපු අය, ජර්මනියෙන් ආපු අය, ප්‍රංශෙන් ආපු අය නේ. රිට්‍රීට් වලට වාතේ ගුණරතනගේ ස්ථානේනේ මහාන වෙලා ඉන්නේ. ලංකාවෙන් ඇමරිකාවට ආපු අය නෙමෙයි. මොකද හේතුව? ඒ ආධ්‍යාත්මික පැත්ත අද අවශ්‍යයි. ඒක ගෙදරක් තියාගන්න. ගෙදර ඔබලා තරුණ අය වුණාට කොච්චර වැඩ කටයුතු තිබුණා. උදේට හවසට බුදුහාඳුරුන්ට පහනපත්තු කරන එක, මලක් පූජා කරන එක අඩුම දවසට එක සැරයක්වත් නවත්තන්න එපා. බුදුහාඳුරුන්ට පැන් කෝප්පයක් තියෙන එක නවත්තන්න එපා. ඒව ටිකටම කරගෙන යන්න. ඒව හරි ප්‍රයෝජනයි. හරි ආශිර්වාදයක්. මොකද හැමතිස්සෙම මෙහි හාමුදුරුවෝ මුණ ගැහෙන්නේ නැහැ. හැබැයි බුදු පිළිමයක් තියාගෙන අපි මේ සංකේතයට කරන ගරුත්වය කියන්නේ අපේ චෛතසිකය තුළ අපි අඛණ්ඩව ශ්‍රද්ධාව ජීවත් වෙනවා. ධර්මයේ තුල ආධ්‍යාත්මික පැත්ත අපි පිළිගන්න තැනට අපේ මනස තෙතමනයක් හැදීම. ඒකයි අපි නිතර ඒ කටයුතු කරන්න ඕන. ඒ හින්දා මේ වගේ අවුරුද්දකට සැරයක් දෙසරයක් මේ වගේ ආගමික කටයුත්තක් කරන එක පුළුවන් වෙලාවට තියෙන පන්සල් වලට ආගමික ස්ථාන වලට ගිහිල්ලෙන එක ඒවා ෆැමිලි එක පිටින්ම කරන්න. ඒවා අවශ්‍යයි. රටක් නොපිරෙන්නේ ඒක හේතුවක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා. ඊළඟ අන්තිම කාරණේ තමයි හත්වෙනි අපරිහානීය ධර්මය තමයි මේ පිටතින් එන රහතුන්ට ආරක්ෂාව ආහාර පාන සලසනවා. පිටතින් එන රහතුන්ට ආරක්ෂාව අවස්ථා පහසුකම් සලසන. මොකද්ද කියන්නේ? ඒක ගැඹුරු දාර්ශනික අර්ථයට ගියොත් විදේශ රටවල් වලින් එන මේ රටට එන ස්කොලර්ස්ලාට අවස්ථාවක් දෙනවා කියන්නේ මේ රටේ බුද්ධිමය සම්පත ඊටම දියුනේ. මේ රටේ ඒ ආරක්ෂාව සැලසෙන තැනක් වුණාම බුද්ධිමතුන්ගෙන් පිරිච්ච සමාජයක සාමය ගොඩනගන එක එච්චර අමාරු වෙන්නේ නැහැ. රහතුන් වහන්සේලා කිව්වේ එවකට හිටපු ප්‍රඥාවේ උපරිමයිනේ. එතකොට යම්කිසි රටකට රහතුන් වහන්සේලාට එන්න දොර විවෘත කළා නම් ඒ අත වෙනුවෙන් ආරක්ෂාව ආහාර පාන පහසුකම් සපයලා නම් ඒ රට තුල නිතර ප්‍රඥාවන්ත බුද්ධිමත් පිරිසක් ගැවසෙනකොට පාලනය කොච්චර ලේසිද? බුද්ධිමතුන් ඉන්න තැන
තීන්දුව ගන්න එක කොච්චර පහසුද? වාද කරලා හරි අන්තිමට නවතිනෝනේ එක තැනක. එකග වෙන්න පුළුවන් තැනකට එන නූගතුන්ට තෝරන්නේ කොහොමද? දැන් ගොඩක් අය හිතනවා මේ සමහරුන්ට දොරවල් වහලා දාන්න. ඒ දොරවල් වැහිම කියන්නේ අපේ ප්‍රඥාව පුළුල් වෙන එක නවත්තාගෙන. ඒ නිසා අපි අපේ කල්යාණ මිත්‍රයෝ අපේ සමීපතමයින්ට අපි විශේෂයෙන්ම දොර අරින්න ඕනේ අපි ගාවට එන බුද්ධිමත් පිරිසට. ප්‍රඥාවන්තයින්ට, නැනවතුන්ට අපේ ගෙවල් වල දොර ඇරෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ නිසා අපි පෝෂණය වෙනවා. අපිට අලුත් පාරවල් පේනවා. අපි නොහිතපුවා හිතන්න පටන් ගන්නවා. නොදැනගත්තුවා දැනගන්න පටන් ගන්නවා. මේ ආගමික ගුරුවරු රහතුන් වහන්සේලා ආරක්ෂා කරන්න කියලා කිව්වේ නිකන් අර්ථකින් නෙමෙයි. ඒකේ තියෙන සම්පූර්ණයෙන්ම අපේ මේ ලෝක දියුණුවටත් පරලෝක දියුණුවටත් අදාළ හේතු තියෙනවා. ඒකයි ඒ පිරිස්වත ආරක්ෂාව දෙන්න පෝෂණය දෙන්න කියලා රජවරුන්ට කිව්වේ බුදුහාමුදුරුවෝ. ඒගොල්ලෝ ඒක හරියට පිළිගත්තා. රහතුන්ගේ නොසිස් භූමියක් ලෙස තමයි ලිච්ඡවීන්ගේ රට තිබුණේ. ඒ හින්දා ඒ රට බොහොම අනාරක්ෂිත වෙලාවල් වලත් ඒගොල්ලෝ ආරක්ෂාවට ලක් වුණා. ඒ උත්තරම විඳපු නිසා උදාහරණයක් විදිහට ගත්තොත් අර ඊටාම මේ නරක තුම්බිය ආපු වෙලාවේ මහරහතුන් වහන්සේලාගේ ගුණ කියන්නේ සෝතාපන්න වෙච්ච උත්තමයින්ගේ ගුණ කියන්නේ මුළු රට පුරාම පිරිත්පැන් ඉහින්නේ. ආනන්ද තෙරුන් වහන්සේ ආරක්ෂාවක් ආශිර්වාදයක්. ඒ හින්දා මේ කරුණු හතම ඔබේ ගෙදරට අදාළයි. ඔබ හැමදෙනාගේම ගෘහ ජීවිතයට අදාළයි. ඒ වගේම සමාජ ජීවිතයටත් අදාළයි. කණ්ඩායමක් එක්ක ඉන්නකොට මේව තියාගන්න ඕන. මේ ಗುಣ හත මේවා ಗುಣ හතක් ඇත්තටම නීති නෙමෙයි මේවානේ. ಗುಣ හතක්. මේ ಗುಣ හත ඔබ වඩන්න කියලා මම යෝජනා කරනවා. නිතර හමු වෙන්න. සමගියෙන් හමු වෙලා සමගියෙන් කතා කරලා සමගියෙන් විසිර යන්න. දෙවෙනි ගුණය. තුන්වෙනි ගුණය නොපැන වූ නීති පනවන්න එපා. පනවපු අත්නෝමතිකව අයින් කරන්න එපා. හතරවෙනි එක වැඩිහිටියන්ට සලකන්න. පස්වෙනි එක කාන්තාවන්ට සලකන්න ගරු කරන්න. ආරක්ෂා කරන්න වටිනකමක් දෙන්න. හයවෙනි එක රට අභ්‍යන්තරයේ සිටින ආධ්‍යාත්මික නායකයින්ට තමන් සමීපයේ සිටින අයට අවස්ථාව දෙන්න, ආරක්ෂාව දෙන්න, සලකන්න, ඒගොල්ලෝ ඇසුරු කරන්න, ඒගොල්ලොන්ගෙන් යමක් ගන්න ඔබේ ජීවිතේට. ඊළඟට බැහැරින් එන ආධ්‍යාත්මික අයටත් බුද්ධිමතුන්ට. බැහැරින් එන වෙන රටවල් වලින් වෙන පළාත් වලින් එන බුද්ධිමතුන්ගෙත් ඇසුර ලබන්න. ඒගොල්ලොන්ට ගරු කරන්න, ආරක්ෂාව දෙන්න. මේ හතම ඔබේ ජීවිතේ ಗುಣ හතක් විදියට වැඩුවොත් මේ ලෝක ජීවිතය අතිශයින් සාර්ථකයි. සංසාර ගමනටත් කිසි බයක් වෙන්න දෙයක් නැහැ. අර භෞතික පැත්ත සාර්ථක කරගන්න ගමන් ආධ්‍යාත්මික පැත්තත් අපි හදාගෙන තියෙනවා.